ඊට පස්සේ අර ඊට පස්සේ තියෙන මම අර කතා කරපු දේ order value transaction කියන එක ක්‍රමානුකූල ගනුදෙනුවක් කියන්නේ කියන. ඒ කියන්නේ මම කතා කරා වගේ ඒක වෙන්නේ මාකට් එකේ වෙන usually normal ගනුදෙනුවක් විදිහට. එතකොට ඒ වගේ මේ not a forced transaction. ඒ කියන්නේ ඒක බලකිරීමක් මත නැත්නම් relationship සම්බන්ධතාවයක් මත කියන කරුණු මත නෙමෙයි කරලා පවතින. ඒක normal මාකට් එකේ සිදුවන ගනුදෙනුව. එතකොට ඒ වගේ එකක් තමයි අපි කියන්නේ order value transaction එකක් කියලා. මේ වගේ සංකල්ප අපි කියන විභාගයට අහන්න පුළුවන්. මෙතනින් නම් පාඩමේ ගොඩක් අපි තියරි පාර්ට් ටික කතා කරලා ඉවරයි. තියරි කියන්නේ කොහොමද තියරි වුණාට හැඳින්වීම පැත්ත ගොඩක් ඉවරයි. ඒකෝර අපි දෙන්න කතා කරන්නේ කොහොමද ෆෙයා වැලියු එක නිර්ණය කරන්නේ කියලා. මොකද්ද මේ ෆෙයා වැලියු එක කියන්නේ කියලා ඇත්තටම අපි ගන්නෙ කොහොමද ඒක? ඒකට ඒ වගේ ඒකේ පළවෙනි ස්ටෙප් එක තමයි අපි බලන්න යන්නේ principal market most advantage market. අපි කියන්නේ මුලින්ම අපි බලන්න ඕන fair value එකේ ගණනය කරනකොට අදාළ වත්කමට principal market එකක් තියෙනවද කියලා. ඒ කියන්නේ ප්‍රාථමික මූලික වෙළඳපොළ. ඒ කියන්නේ මූලික වෙළඳපොළ කියන්නේ මොකක්ද? ඒක කියන්නේ ඒ වත්කම විකිනෙන වැඩි ඒ වත්කම විශාල ප්‍රමාණයෙන් විකිනෙන වැඩිම ප්‍රමාණයක් විකිනෙන ස්ථානය නැත්නම් වැඩිම ප්‍රමාණයක ඒ වත්කම සම්බන්ධයෙන් ක්‍රියාකාරකම් සිදුවන ස්ථානය තමයි අපි principal market කියන්නේ. The market with the greatest volume and the level of activity for asset or liability. Greatest volume and level of activity. අපි කියමු ඒ කියන්නේ අපි බලන්න ඕන මුලින්ම principal market එකක් තියෙනවා කියලා. පළවෙනිව බලන්නේ principal market එක මොකද්ද මේ වත්කමේ හරි වගකීම. අපි ගත්තොත් ඒකේ greatest volume of level of activity. ඒ කියන්නේ වැඩිම ප්‍රමාණයක් විකිනෙන වත්කම සම්බන්ධ වෙන වැඩි ප්‍රමාණයක් විකිනෙන ස්ථානය. නැත්තම් ඒ සම්බන්ධයෙන් වැඩි ප්‍රමාණයක් ක්‍රියාකාරකම් සිදු වෙන ස්ථානය. අපි ගත්තොත් මොරටුව. මම ඉන්න පැත්ත මොරටුව. එතකොට මේ පැත්තේ ලංකාවේ සාපේක්ෂව වැඩිම ප්‍රමාණයක් ලීබඩු සම්බන්ධව ගනුදෙනු සිදු වෙන්නේ කොහෙද? මොරටුවේ. එතකොට අපි ලීබඩුවක මාකට් වැලියු එකක් ගන්නවා නම් ගන්න ඕනේ යාපනයේ පැත්තේ ලීබඩුවක මාකට් වැලියු එක නෙමෙයි. එතකොට එහෙම සලකා බලනවා අපි සලකා බලන්න ඕනේ මොරටුව පැත්තේ ලීබඩුවක වටිනාකම කොහොමද? එතකොට greatest volume එක තියෙන්නේ මොරටුවේ. එහෙනම් එතකොට මොරටුව තමයි principal market එක වෙන්නේ. ඒ හා සම්බන්ධව. ඒකට අපිට අගේ තක්සේරු කරනකොට ගන්න පුළුවන්. මොරටුව කියන නැත්නම් ඒ විශාලම ප්‍රමාණයේ තියෙන ස්ථානය නැත්නම් greatest level of activity. يعني වැඩිම activity ප්‍රමාණයක් සිදු වෙන දැන් අපි ගත්තොත් දැන් ව්‍යාපාරයක සම්බන්ධ වෙන්න ව්‍යාපාරයක කොටස් සම්බන්ධයෙන් විශාලම ගනුදෙනු වෙන්නේ CSC. එතකොට ව්‍යාපාරයක අගය සම්මස්ත ව්‍යාපාරයේ මගේ මනිනවනම් අපි මොකද කරන්නේ? කොටස් වෙනද පොලේ මිල ගණන් ගන්න පුළුවන්. ඒක තමයි අපි ගන්න. එතකොට CSC එක අපි ගන්න පුළුවන් වැඩිම ක්‍රියාකාරකම් සිදු වෙන ස්ථානයක. එතකොට ඒ වගේ වෙලාවක principal market එක වෙන්නේ. එතකොට අපි බලන්න ඕන මුලින්ම principal market එකක් තියෙනවද නැද්ද යන්න මත. එතකොට ගානක principal market එකක් තියෙනවද නැද්ද කියලා හොයාගන්නේ කොහොමද? අපිට ගානේ දෙනවා ස්ථාන ටිකක්. එතකොට අපි බලන්න ඕන මේකේ විශාලම transaction නැත්නම් ගනුදෙනු ප්‍රමාණය සිදු වෙන ස්ථානය නැත්නම් විශාලම ඒකක ප්‍රමාණය විකිනලා තියෙන ස්ථානය මොකක්ද කියලා. එතකොට ඒ ස්ථානේ තමයි අපි ගන්නේ principal market එක විදිහට. principal market එකක් තියෙනවා නම් ඒ principal market එකේ value එක තමයි අපි ගන්නේ මොකද? fair value එක විදිහට. principal market එකක් තියෙනවා නම් මේ principal market එකේ value එක තමයි fair value එක විදිහට ගන්න. ඒ fair value එක ගන්න ක්‍රමයක් තියෙනවා. ඒ කියන්නේ fair value එක ගන්නේ අදාළ භාණ්ඩයේ මිලයි අදාළ භාණ්ඩයේ මිලෙන් transport cost එක transport cost එක අඩු වුණාට පස්සේ නගිය තමයි අපි ගන්නේ fair value එක විදිහට. මේක හොඳට ඔළුවට දාගන්න fair value එක ගන්නේ අදාළ භාණ්ඩයේ මිලෙන් transport cost එක අඩු වුණාට පස්සේ නේද. මේක මම තවදුරටත් කතා කරනවා අපි most advantage market එකත් කතා කරාට පස්සේ. මුලින් බලන්න ඕන principal market එකක් තියෙනවද
නැද්ද? ප්‍රින්සිපල් මාකට් එකක් තියෙනවා නම් ඒ ප්‍රින්සිපල් මාකට් එකේ වැලියු එක තමයි ෆෙයා වැලියු එක විදිහට ගන්න. ඒක ප්‍රින්සිපල් මාකට් එක කියන්නේ වැඩිම ඒකක ප්‍රමාණයක් අලෙවින වෙන ස්ථානයේ හරි නැත්නම් විශාලම ට්‍රාන්සැක්ෂන් ප්‍රමාණය නැත්නම් ගනුදෙනු ප්‍රමාණයක් සිදු වෙන ස්ථානය. ඒකට එතන අගේ තමයි අපි යන්නේ. ඒකට අපි මම මේකට තව දුරටත් එන්නම් මිල අඩු කිරීම ට්‍රාන්ස්පෝර්ට් කොස්ට් නැත්නම් ප්‍රවාහන ගාස්තු අඩු කරලා එන ඒක තමයි අපි ෆෙයා වැලියු එක විතර ගන්න. ඒක මම ඉස්සරහට එන්න most advantage market එකක් ගැන කතා කරලා. ඊට පස්සේ most advantage market කියන්නේ මොකද්ද? ඒ කියන්නේ නවින්ම තේරෙනවා වැඩිම ප්‍රතිලාභ දෙන වෙළඳ පොළ. ඒ කියන්නේ ප්‍රින්සිපල් මාකට් එක ගැන විස්තර නැහැ. ප්‍රින්සිපල් මාකට් එක ගැන විස්තරයක් නැහැ. අතට අපි ගත්තොත් මෙතන විස්තරයක් නැහැ කියන්නේ මොකක්ද? ප්‍රින්සිපල් මාකට් එක ගැන විස්තරයක් නැහැ කියන්නේ ගානක නම් අපිට ගානේ දීලා නැහැ වොලියුම් එක. වොලියුම් එක කියන්නේ කොච්චරක් විකිනෙනවද කොච්චරක් අලෙවි වෙලාද කියන්නේ. කොහොමද දැන් අපිට ස්ථාන ටිකක් දෙනවා. ස්ථාන ටිකේ අලෙවි වෙන ප්‍රමාණය බලන්න ඕනේ. ඒතර අලෙවි වෙන ප්‍රමාණය මොකක්ද කියලා දීලා නැහැ. අපි කිව්වොත් අඟල් මොරටුවේ ලීබඩු මෙච්චරක් අලෙවි වෙනවා. යාපනයේ මෙච්චරක්. ඒ වගේ දීලා නැහැ. අපිට ගාන විස්තර දීලා නැහැ. ඒ කියන්නේ ප්‍රින්සිපල් මාකට් එකක් අපිට පැහැදිලිව දීලා නැහැ. අනිත් එක මම කිව්වා කලින් අදාළ වත්කම හරි වගකීම හරි ෆෙයා වැලියු එකම ඉන්නකොට අපි කන්ඩිෂන් එකයි ලොකේෂන් එකයි බලන්නත් ඕනේ. නැත්තම් රිස්ට්‍රික්ෂන් අනිත් වෙනත් බාධා රජයේ බාධා තියෙනවද ගම් වතුර සම්බන්ධ බාධා තියෙනවද මේ වගේ බාධා තියෙනවද කියලා බලන්න ඕනේ. එහෙම බාධාවක් නිසා නැත්තම් ලොකේෂන් එකේ අවුලක් නිසා නැත්තම් කන්ඩිෂන් එකේ අවුලක් නිසා අපිට වොලියුම් එක හරියටම කියන්න බෑ. අපි කිව්වොත් රජයේ බාධාවක් තියෙනවා. අපි ආනයන කරන්න රජයේ බාධාවක් තියෙනවා. ඒකට ආනයන සම්බන්ධයෙන් අපිට හරියටම මාකට් එකක් කියන්න අමාරුයි. ඒ වගේ වොලියුම් එක දීලා නැත්තම් අපිට වොලියුම් එක දීලා නැත්තම් රිස්ට්‍රික්ෂන් මොන හරි තියෙනවනම් අපිට ප්‍රින්සිපල් මාකට් එකක් හොයාගන්න බෑ. මම මේක තව ටිකක් කියන්නම් most advantage market එකක් බලලා. ඒතකොට මම කියන්න ප්‍රින්සිපල් මාකට් කියන්නේ වැඩිම ප්‍රමාණයක් අලෙවි වෙන හරි වැඩිම ට්‍රාන්සැක්ෂන් ප්‍රමාණයක් ගනුදෙනු ප්‍රමාණයක් සිදු වෙන ස්ථානය. ඒකට ඒ වගේ එක ප්‍රින්සිපල් මාකට් එකක් තියෙනවා කියන්නේ ෆෙයා වැලියු එකක්. ඒකේ අගේ තමයි ෆෙයා වැලියු කියන්නේ. ෆෙයා වැලියු එක ගන්න ඒ වෙලාවක මිලෙන් ට්‍රාන්ස්පෝර්ට් කොස්ට් එක අඩු කරලා ප්‍රවාහන පිළිවෙල අඩු කරලා. ප්‍රින්සිපල් මාකට් එක නැහැ කියන අපිට ගානේ දීලා නැහැ අදාළ මාකට් වල වොලියුම් එක. නැත්තම් අදාළ මාකට් එක සම්බන්ධයෙන් මොකක් හරි බාධාවක් තියෙනවා. ඒකට අපිට මොකක් හරි බාධාවක් තියෙනවා නම් අපිට මේ මාකට් එක ළඟා වෙන්න බෑ. අපි ප්‍රින්සිපල් මාකට් එක බලනවා අපිට හැකියාවක් තියනවාද මෙහෙම කරන්න. අපේ හැකියාවක් නැහැ කියන්නේ අපිට ගන්න බෑ එතන අපේ ප්‍රින්සිපල් මාකට් එක විදියට. අපි රජයේ බාධාවක් දාලා දෙනවා නම් අපිට ගන්න බෑ ඒක ප්‍රින්සිපල් මාකට් එක විදියට. එන්නේ ඒක අපි බලන්න ඕනේ. ඊට පස්සේ most advantage market කියන්නේ මොකක්ද? most advantage market කියන්නේ වැඩිම ප්‍රතිලාභයක් තියෙන ස්ථානය. එතකොට පොඩ්ඩක් මම මේ අර ප්‍රින්සිපල් මාකට් එකක් වෙන්නේ නැහැ කියපු කෑල්ල ගැන පොඩ්ඩක් ලොකුවට අවධානය යොමු කරන්න. මම most advantage market එක ගැන කතා කරන්න කලින් මම කිව්වා වොලියුම් එකකුත් නැහැ. අපිට තොරතුරු නැහැ. ඇත්තටම තොරතුරු හොයාගන්න අමාරු ප්‍රින්සිපල් මාකට් එක ගැන. ඒ කියන්නේ අපිට කියන්න බෑ කොහෙද වැඩිම අලෙවි වෙන්නේ. එන්නේ වගේ. නැත්නම් ගවර්න්මන්ට් එකේ රිස්ට්‍රික්ෂන් මොන හරි බාධා තියෙනවා නේ. ඒ වගේ වෙලාවට අපිට ප්‍රින්සිපල් මාකට් එකක් නැහැ කියලා තමයි ගන්න. ඒත් ප්‍රින්සිපල් මාකට් එකක් නැහැ කියන්නේ අපිට මම කිව්වා most advantage market එකට යන්න වෙනවා. එතනින් තමයි අපිට ඊට පස්සේ ෆෙයා වැලියු එක හොයාගන්න වෙන්නේ. ප්‍රින්සිපල් මාකට් එකක් නැත්නම් අපිට මාරු වෙන්න වෙනවා most advantage market එකට. මේක නැත්නම් මෙතන ප්‍රින්සිපල් මාකට් එක අපිට හොයාගන්න වෙනවා most advantage market එකට මාරු වෙන්න වෙනවා. most advantage කියන්නේ වැඩිම ප්‍රතිලාභ තියෙන මාකට් එක. එතකොට මේක ගන්නෙ කොහොමද? මේක ගන්න ඕගොල්ලන්ට තොරතුරු දෙනවා. ඒ මාකට් එකේ අපි කිව්ව දෙමගේ මොරටුවේ යාපනයේ බදුල්ල එන්නේ වගේ. මොරටුවේ යාපනයේ ඒ ස්ථානවල ලීබඩු අලු වෙන තැන. මම ලීබඩු ගත්තා. ඒතර ඒ වගේ ගත්තොත් මොරටුවේ කොහොමද ලීබඩු අලු වෙන්නේ? එතකොට ඒ තොරතුරු දෙනවා. යාපනයේ කොහොමද ලීබඩු අලු වෙන මිල? බදුල්ලේ කොහොමද ලීබඩු අලු වෙන මිල? එතකොට ඒක දෙනවා. most advantage market එකේ මොකද්ද කියලා දැනගන්න. most advantage market එක අපි මොකද්ද කියලා අඳුර ගන්නවා. අපි දන්නවා දැන් principal market එකක් නැහැ. principal market එක නැති හින්දා තමයි අපි ආව most advantage market එක හොයන්න. මම මේ කියන්නේ විභාගෙටි කරන්න ඕන විදිය. principal market එක නැහැ. බෙලෝ principal market එක තියෙනවා. ඒක නැහැ. ඒකට අපි ආව most advantage market. most advantage market එක අපි හොයාගන්නේ කොහොමද? වැඩිම ප්‍රතිලාභ තියෙන market එක
අදාළ ආයතනයට highest gain. ඉවත් highest gain. ඒ කියන්නේ වැඩිම gain එක ප්‍රතිලාභය වැඩිම ඉපීම ලබා දෙන්නේ මොකෙන්ද කියලා. වැඩිම ඉපීම ලබා දෙන්නේ මොකෙන්ද කියලා බලනවා. වැඩිම ඉපීම ලබා දෙන්නේ කොහොමද කියලා බලන්නේ. මිල අඩු කරනවා මිලෙන් අඩු කරනවා transaction cost එකයි හොඳට මතක තියාගන්න transaction cost එකයි එකින් අඩු කරනවා transport cost එකයි මෙන්න මේක තමයි most advantage market එක කියන්නේ. ඒ කියන්නේ අපි බලනවා දැන් අපි ගත්තොත් මොරටුව බදුල්ල යාපනය ජයප්න. දැන් අපි ඒතකොට බලන්න ඕනේ මේ තුනේම අරගෙන මේ තුන මොරටුවේ මිල කීයද? මොරටුවේ එකේ යනවා නම් transport cost එක කීයද? transport cost එක කීයද? ඒ කියන්නේ ප්‍රවාහන පිරිවැය කීයද? ඊට පස්සේ ගනුදෙනු පිරිවැය transaction cost එක කීයද? මිලෙන් මොරටුවේ මිලෙන් transport cost එකයි transaction cost එක අඩු කරනවා. බලනවා එතන කීයක් එනවද කියලා. උත්තරේ ඊය. ඊට පස්සේ බලනවා බදුල්ලේ. බදුල්ලේදී අදාළ ලීබඩුවේ මිලෙයි ඒ බදුල්ලට ගෙනියන යන ප්‍රවාහන පිරිවැයයි අඩු කරලා ඊට පස්සේ transaction cost එකත් අඩු කරාට පස්සේ අපි බලනවා බදුල්ලේදී කීයද ඒ මිල. ඊට පස්සේ ජෙෆ් නවල යාපනයේ. ජෙෆ් නවල අදාළ භාණ්ඩේ මිලෙයි ජෙෆ් නවල අදාළ ඒ වෙලාවේ භාණ්ඩේ මිලෙයි transport cost එකේ අඩු කරලා ඊට පස්සේ transaction cost එක අඩු කරාම අපි බලනවා ජෙෆ් නවල එන gain එක කීයද ප්‍රතිලාභ කීයද. ඒතකොට ඒක තමයි එතනින් බලනවා අපි වැඩිම ප්‍රතිලාභ තියෙන මොරටුවේ නම් මොරටුවේ කියන එක අපි තෝරගන්නවා most advantage market එක විදියට. ඒ කියන්නේ ආයතනයේට වැඩිම ප්‍රතිලාභයක් ලබා දෙන්නේ මොරටුවේ තියෙන මිලට විකුණුවොත් විලඳ පොලේ. ඒතකොට ඒක අපි සැලකිල්ලට අරගෙන අපි මිල ලකුණු කරන්නේ එන්නේ ඒක පදනම වද. ඒතකොට highest gain එක බලනවා. හරි මෙතන වෙන්නේ highest gain එක බැලීමක් විතරයි. මිල ඒක නෙමෙයි. මිල කියන්නේ දැන් මෙතන අපි highest gain එක නෙමෙයි මිල. අපි බලනවා highest gain එක කීයද කියලා මේ තුනේ. මේ තුනේම highest gain එක වැඩිම ප්‍රතිලාභي බලලා අපි බලන වැඩිම එක තියෙන්නේ මොකේද? ඒක තෝරගෙන ආයේ ඒක ඇප්ලයි කරනවා. එතන highest gain එකට මෙන්න මේ fair value එක. ඒ කියන්නේ අපි ගන්නවා දැන් මොරටුවේ තමයි highest gain එක ආවේ. මොරටුවේ තමයි highest gain එක ආවේ. ඉස්සරහට ගහනක් තියෙනවා. ගාන කරනකොට ගොඩක් පැහැදිලි වෙයි. මොරටුවේ තමයි වැඩිම ප්‍රතිලාභයක් ආවේ. ඒකට අපි බලනවා දැන් ප්‍රතිලාභ මෙතන ආපු උත්තරේ වැඩක් නැහැ. highest gain එක ආපු උත්තරේ වැඩෙන අපි highest gain එක ගන්නේ most advantage market එක මොකද්ද කියලා හොයන්න. මේ තුනෙන් මොකද්ද වැඩිම හම්බෙන්නේ කියලා හොයන එක විතරයි. ඊට පස්සේ අපි බලන්න ඕනේ fair value. අපිට ඕනේ most highest gain එක නෙමෙයි. අපිට ඕනේ fair value එක. fair value එක ගන්න මොකද කරන්නේ? අපි අර වර්ණ සූත්‍රෙම යනවා. මිලෙන් transport cost එක අඩු කරලා එන උත්තරේ තමයි fair value එක. කියන්නේ ඒක තමයි දී බඩුවක නැත්නම් වත්කමේ මිල කියලා අපි ගන්න. එතකොට මම ආයෙත් සැරයක් කිව්වොත් එතකොට principal market එක තිබ්බොත් කෙලින්ම ගන්න මේක. principal market එකක් කෙලින්ම අපිට දුන්නොත් ගානේ හොයාගත්තොත් අර මම කියපු ක්‍රම විදියට එතකොට කෙලින්ම ගන්න fair value එක. fair value එක ගන්න present value එකෙන් transport cost එක අඩු කරලා. ඒ present value price එකෙන් transport cost එක අඩු කරලා. මිලෙන් ප්‍රවාහන පිරිවැය අඩු කරලා. හැබැයි මං කිව්වා වොලියුම් එක දීලා නැත්තම් මාකට් එක සම්බන්ධයෙන් තොරතුරු දීලා නැත්තම් රජයේ බාධා හරි කන්ඩිෂන් වල බාධා හරි ලොකේෂන් වල බාධා හරි තියෙනවා නම් අපිට ප්‍රින්සිපල් මාකට් එක හරියටම කියන්න බෑ. ඒතර ප්‍රින්සිපල් මාකට් එක හරියටම කියන්න බෑනේ. ප්‍රින්සිපල් මාකට් එක හරියටම කියන්න බෑ. ඒ ප්‍රින්සිපල් මාකට් එක හරියටම කියන්න බැරුණාම අපි මාරු වෙනවා most advantage market එකට. අපි එතකොට බලනවා මොකද්ද most advantage market එක මිල ලකුණු කරන්න පුළුවන්. එතකොට most advantage market එක ගන්නේ කොහොමද? highest gain එක බලලා අදාළ මාකට් වල අදාළ වෙළඳපොළ ස්ථානවල highest gain එක බලලා. දැන් අපේ එන වෙළඳපොළ ස්ථාන කවදද? මොරටුවයි බදුල්ල ජෙෆ්න. ඒතර අපි බලනවා මේ තුනේම gain එක කීයද? gain එක. මුලින්ම ඒ gain එක බලයිද? මිල අඩු කරනවා transaction cost ඊට පස්සේ transport cost. මිලෙන් අඩු කරනවා ප්‍රවාහන පිරිවැයයි ගනුදෙනු පිරිවැය. ඔය දෙකම අඩු කරලා බලනවා highest gain එක කීයද? gain එක එතන අපි ගාව මොරටුවේ කීයද කියලා බලනවා. ඊට පස්සේ බදුල්ලේ කීයද කියලා බලනවා. මේ සූත්‍රයට දාලා ජෆ්නවල කීයද කියලා බලනවා. එතකොට අපිට එනවා
මේ තුනෙන් වැඩිමගේ අපි ගන්නවා highest gain එක තියෙන ස්ථානය. නැත්තම් most advantage market එක තමයි මොරටුව කියන. නැත්තම් මේ අපේ highest gain එකෙන් වැඩිම එක. ඊට පස්සේ අපිට මේගේ වැඩන්නේ highest gain එකනේ මේ අපිට ඕනේ ඒක හොයාගන්න විතරයි ඕනේ. ඊට පස්සේ අපි දන්නවා දැන් මේකට තමයි නම් මිල ලකුණු කරන්න ඕනේ. මිල ඇස්තමේන්තු කරන්න ඕනේ. නැත්තම් fair value එක හොයන්න ඕනේ. නැත්තම් සාධාරණ වටිනාකම ගන්නවා. ඒතකොට ඒක ගන්න අර පරණ සූත්‍රෙ principal market එක ගත්ත සූත්‍රයමයි. fair value එක සමානයි. price එකෙන් අඩු කරනවා. මිලෙන් අඩු කරනවා transport cost ගනුදෙනු පිරිවැය. මම හිතනවා පැහැදිලි වෙන්න ඇති කියලා. ඊට පස්සේ අපි බලමු transaction cost transport cost කියන්නේ මොකක්ද කියලා. ඒතකොට transaction cost කියන්නේ මොකක්ද? අදාළ වත්කම හරි වත්කම විකිණීමට හරි වගකීම පැවරීමට වෙන කෙනෙක්ට පැවරීමට දරන්න වෙන ඒ හා සම්බන්ධව ඒ දෙයටම අපි මොකක් හරි වියදමක් දරනවා නම් අපි ඒක කියනවා transaction cost. ඉතින් incremental direct cost ඒ හා සම්බන්ධව ඒකටම ඍජු සම්බන්ධයක් තියෙන පිරිවෙවල්. නැත්නම් අපි කියනවා would not have been incurred had the decision to sell the asset or transfer the liability not made. ඒ කියන්නේ අපි අදාළ වත්කම් විකිණීමට තීරණය නොකළා නම් අදාළ වගකීම් පියවීමට තීරණය නොකළා නම් අපිට මේ පිරිවැය උදා වෙන්නේ නැහැ. එහෙනම් පිරිවැයක් උදා වෙනවා කියන්නේ ඒක transaction cost එක. අදාළ වත්කම් විකිණීමට හරි වගකීම පියවීමට හරි මොකක් හරි අපි පියවරක් ගන්නවා නම් ඒ සම්බන්ධයෙන් පිරිවැයක් දරන්න ඒක අපි කියනවා transaction cost එක කියලා. ඒක transport cost කියන්නේ අදාළ වත්කම තමන් දැනට සිටින ස්ථානයේ හිටලා කරන්ට් ලොකේෂන් එකේ ඉඳන් ප්‍රින්සිපල් මාකට් එකට හරි most advantage මාකට් එකට හරි ට්‍රාන්ස්ෆර් වෙනවා නම් ඒ සඳහා දරන මේ most advantage මාකට් එකට හරි යනවනම් ප්‍රවාහණය කරනවා ඒ සඳහා දරන පිරිවැය තමයි අපි යන්නේ transport cost කියලා. මේ සංකල්ප දෙක ඔළුවට දාගන්න. transport and transportation cost වල විශේෂත්වය මොකද්ද? දෙකම සැලකිල්ලට ගත්ත transport හා transaction cost කියන දෙකම සැලකිල්ලට ගත්ත මොකක් සලකා බලනකොටද? most advantage market කියන එක සලකා බලනකොට. මම පෙන්නන්නම් අපි කලින් කරපු එකේ most advantage market එක හොයනකොට අපි highest gain එකයි හෙව්වා. highest gain එක ඉන්නේ කොහෙන්ද කියලා හෙව්වා. මොන ස්ථානෙන්ද highest gain එක ඉන්නේ කියලා අපි හැම එකටම ආදේශ කරලා බැලුවා මේ සූත්‍රය. එතකොට මොකද වෙන්නේ? most advantage market එක ගන්නකොට මිලෙන් අඩු කරා ගනුදෙනු පිරිවැය නැත්නම් transaction cost එක ඊළඟට transport cost එක ප්‍රවාහන පිරිවැය. හැබැයි transport cost එක අඩු වෙන්නේ. ඒ කියන්නේ fair value එක ගන්නකොට අඩු වෙන්නේ transport cost එක විතරයි. අපිට අන්තිමට එන උත්තරේ මොකද? අපිට අන්තිමට ඕනේ highest gain එකවත් transaction ඒව නෙමෙයි. අපිට ඕන අන්තිමට ඕනේ fair value එක හොයන්න. ඒතර fair value හොයන්නේ මොකද්ද? ඒක සූත්‍රය තමයි මේ. fair value එක සමානයි selling price අඩු කිරීම transport cost. ඒතර එතනදී අඩු වෙන්නේ transport cost කියන එක විතරයි. අපි කලින් කරා මේ බෙන්නන්න principal market එකක් තියෙනවා නම් අපි මොකද කරේ? fair value එක ගන්න billing transport cost එක අඩු කරා. ප්‍රවාහන පිරිවෙය අඩු කරා. principal market එක නැත්නම් අපි මොකද කරේ? most advantage market එකට ගිහිල්ලා බැලුවා වැඩිම ආයතනයේ වැඩිම ප්‍රතිලාභ තියෙන්නේ කොහෙද කියලා. මොන ස්ථානයේද කියලා. ඒතර ඒක ගන්න අපි මේ සූත්‍රය පාවිච්චි කරා. මිල අඩු කිරීම, ප්‍රවාහන පිරිවෙය අඩු කිරීම, ගනුදෙනු පිරිවෙය, transaction cost අඩු කිරීම, transport cost. ඒතර මේක අරගෙන අපි බැලුවා මොකේද වැඩිම තියෙන්නේ. ඊට පස්සේ ආයෙ මොකද කරේ? අපිට අන්තිම උත්තරය ඕනේ මේව නෙමෙයිනේ. highest gain එක නෙමෙයි. අපිට අන්තිම උත්තරේ මේක නෙමෙයි ඕනේ. අපිට අන්තිම උත්තරයට ඕනේ fair value එක. ඒක fair value ගන්න අපි ආයෙ මොකද කරේ? most advantage market එක හොයාගත්තා. මේක හොයාගත්තා. ඊට පස්සේ ආයෙ මොකද කරේ? මෙතනට ආවා transport billing transport cost එක අඩු කරලා fair value එක හොයා ගන්න. එතකොට මම මේ දෙක අතර තව වෙනසක් කියන්නේ ඇයි මේක අඩු කරන්න කියලා. transport cost එක අපි දැන් අත්ත මම කිව්වා අපි යමු දැන් මොරටුවයි යාපනය. හරි. මොරටුවේ ඉඳන් අපි යමු යාපනය. දැන් යාපනයේ කෙනාට වාදිය රක්තිරු කරනවා නම් මොකද කරන්න වෙන්නේ? මොරටුවට
ඇවිල්ලා විකුණන්න. මොරටු වගේ අපි ගන්නගේ හස්ගේ ඉන්න කිරිපි මොරටු. එතකොට යාපනය එක්කෙනා මෙහෙට මෙනවා නම් එයාට පිරිවැයක් යනවා. එතකොට පිරිවැය අඩු කරාට පස්සේ අපිට හරියටම මිල යනවා. හරියටම ෆෙයා වැලියු එක කියනවා. මොකද යාපනය එක්කෙනා මෙහෙට ඇවිල්ලා විකුණන්නේ ලොකු ගානකට. අපි ගිය මොරටු එක්කෙනා මේ 50කට විකුණනවා. යාපනය එක්කෙනා යාපනයේ නම් මෙහෙට එන්න රුපියල් තව 10ක් යනවා වැඩිපුර. එතකොට එයාට එතන මිල වෙන්නේ කීයද? 60යි. එතකොට මේ 60 බලන්න 60න් අපි යෝදර සෙලින් ප්‍රයිස් එක යාපනයේ එක්කෙනා මොරටු විකුණන්නේ කීයද? 60කට. එතකොට 60න් අපි යාපනයේ එක්කෙනාට ගියේ ට්‍රාන්ස්පෝර්ට් කොස්ට් එක නැත්නම් ප්‍රවාහන පිරිය අඩු කරමු. මොකද එන්නේ? වැලියු එක අපි 50 දෙනවා. හරි? අර කියන්නේ ට්‍රාන්ස්පෝර්ට් කොස්ට් එක අඩු කරන්නේ ඒකයි. මොකද අර ප්‍රවාහනයේ තියෙන බලපෑම අයින් කරන්න. ප්‍රවාහනයේ එන පිරිවැය බලපෑම අයින් කරන ගම අපි ට්‍රාන්ස්පෝර්ට් කොස්ට් එක විතරක් මෙතන අයින් කරන්නේ. ට්‍රාන්සැක්ෂන් කොස්ට් එක ඒ වගේම තියෙනවා. මොකද ට්‍රාන්සැක්ෂන් කොස්ට් එක තියෙන්නේ ප්‍රවාහනයට කලින්. ඒ කියන්නේ අදාළ වත්කම සම්බන්ධයෙන් තමයි අපිට ට්‍රාන්සැක්ෂන් කොස්ට් එක එන්නේ. ඒකට මම ඕගොල්ලන්ට කියනවා මෙන්න මේ මම මෙතන කරපු පැහැදිලි කිරීම හොඳට ඔළුවට දාගන්න. මොකද විභාගේ ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. ප්‍රින්සිපල් මාකට් එකක් දීලා most advantage market එකක් දීලා most advantage market set එකක් දීලා අපිට අහනවා කොහොමද මේ ආයතනයේ වැලියු කරන්න ඕනද? කොහොමද මේ ආයතනයේ අගේ දක්ෂයරු කරන්නේ? ඒකට දැන් සමහරක් වෙලාවට ප්‍රින්සිපල් මාකට් එක දීලා තියෙනවා. අපිට අහනවා කෙලින්ම මේ ප්‍රින්සිපල් මාකට් එකක් තියෙනවා නම් fair value එක කීයද? ඒකට අපිට ගන්න ඕන විදිය අර විදිය. දැන් නැත්නම් අපි ගහන්නේ අන්තිම හරි නැත්නම් අහනවා most principal market එකක් නැහැ කියලා හිතලා අගේ දක්ෂයරු කරොත් කොහොමද වෙන්නේ? ඒක අපිට most advantage market එක වෙලා highest gain එක test එක දාලා most advantage market එක වෙලා අපිට වැඩිම තියෙන එකෙන් මේ fair value හොයාගන්නවා මිලියන් transport cost එක අඩු කරලා. ඒක හොඳට මතක තියාගන්න. මෙන්න මේ step ටික හොඳට මතක තියාගන්න. principal market එක වුණා එහෙම තියෙනවා මේක නැත්නම් principal market එක නැත්නම් most advantage market එක යනවා. ඊට පස්සේ මොකද most advantage market එකේදී highest gain එක හොයනවා. highest gain එක හොයන සූත්‍රය මේක. ඊට පස්සේ කට්ටිය මෙහෙම දාලා පෙන්නලා fair value highest gain එක තියෙන කෙනාගේ fair value එක ගන්නවා. මිල අඩු කිරීම transport ඒ step ටික අපිට ලියන්න යනවා විභාගෙදී. හොඳට මතක තියාගන්න මේ ටික. ඊට පස්සේ ගානක් තියෙනවා activity. An asset is sold at two different active markets at different prices. An entity enters into transaction in both markets and can access the price in those markets at measurement days as follows. හොඳට මතක තියාගන්න ගානේ දෙනවා අපිට ප්‍රින්සිපල් මාකට් එක තියෙනවද නැද්ද කියන එක ගැන ඉන්දියා. ඒතර මේ දීලා enters into a market to transaction in both markets. එතකොට entity යට හැකියාවක් තියෙනවා. entity හැකියාවක් තියෙනවා. මාකට් දෙකටම යන හැකියාවක් තියෙනවා. මම කිව්වේ restriction නැහැ කියන්නේ. බාධා නැහැ. බාධා නැහැ කියන්නේ ප්‍රින්සිපල් මාකට් එකක් තියෙනවා අනිවාර්යයෙන්. අනිත් එක අපිට තව දීලා තියෙනවා both market එකට වෙන්න පුළුවන්. මාකට් කියන්නේ මාකට් එක මාකට් දෙකම වගේ ජැෆ්නා බදුල්ල වගේ මොරටුව බදුල්ල. මොරටුව ජාපනයේ වගේ. ඊට පස්සේ can access the price in those market. දැක්කනේ. එතනක් දීලා තිනවා අපිට මේක ප්‍රින්සිපල් මාකට් එකක් කියනවද නැද්ද කියන කතාව. can access the price in මොකක්ද? access එක දිනවා. මම මෙතන කතා කරේ greatest volume එකයි වැඩිම activity දිනවා. හැබැයි volume එක ගැන information නැත්තම්. ඒ volume එක ගැන information මෙතන තියෙනවා නේ. market 1 එකේ මෙච්චරයි market 2 එකේ මෙච්චරයි. market 1 එකේ ලක්ෂයයි market 2 එකේ 7,50,000යි. මේ 70ද. එතකොට volume එක ගැන දීලා තියෙනවා. restriction නැහැ. බාධා නැහැ කියලා තියෙනවා. අපිට දීලා තියෙනවා බාධා නැහැ. access the price in those market. access එක දිනවා price මේ market වල price වලට. market වලට යන්න පුළුවන් අපිට ඒක. කිසි බාධාවක් නැහැ. ඒක අපි ගන්නවා principal market එක. මම ඉතරේ දාලාමයි තියෙන්නේ. හොඳ. අපි බලමු මොකද ගන්න. principal market එක මොකද්ද? principal market එක ගන්න කොහොමද? වැඩිම transaction ප්‍රමාණයක් හරි වැඩිම activity ප්‍රමාණයක් සිදු වෙන එක. ඒතර ලක්ෂ්‍ය තමයි වැඩිම activity ප්‍රමාණයක් එන්නේ. ඒතර market 1 එක තමයි principal market එක වෙන්නේ. principal market එක market 1. ඒතර principal market එක තියෙනවනේ. ඒකට fair value හොයන්න කොහොමද? fair value හොයන්නේ මිලෙන් transport cost එක අඩු කරලා. මිල කීයද? 26000. market 1 එකේ මිල 26000යි. ඒකට ඒකෙන් අඩු කරන්නේ transport cost එක විතරයි. transport cost එක විතරයි 26000න් 3000 අඩු කරා. අපි හෙව්වේ මොකේද? principal market එකක් තියෙන නිසා අපි fair value එක හෙව්වා. ඒකට 23000 තමයි අපිට ඉන්නේ අදාළ වත්කමේ මිල හැටියට. හැබැයි ඊට පස්සේ දීලා තියෙනවා. මොකද්ද? determine the fair value of the asset in the absence of the volume information. in the absence of the volume information.
ප්‍රින්සිබල් මාකට් එක නැහැ කියලා පෙන්වන්න පුළුවන් අගයක්. අපිට කියන වත්කමේ අගය තක්සේරු කරන්නලු තොරතුරු නෑ කියලා හිතලා. තොරතුරු නෑ කියලා හිතලා අදාළ වත්කම් සම්බන්ධයෙන් තොරතුරු හරියටම නෑ කියලා හිතලා වත්කමේ අගය තක්සේරු. ඒතකොට අපිට හිතන්න වෙනවා ප්‍රින්සිපල් මාකට් එක මේක නෙමෙයි කියලා. මොකද අපිට තොරතුරු නෑ. ඒතර තොරතුරු නැතුව ගාන දෙනවා නම් තොරතුරු නෑ කියලා ගණන් දෙකක් දුන්නත් මෙහෙම ගාන තොරතුරු නෑ කියලා දීලා තියෙන හින්දා අපිට හිතා කියන්න බෑ මේක ප්‍රින්සිපල් මාකට් එක කියලා. ඒක හොඳටම මතකයි. වැඩිම ප්‍රමාණයක් මාකට් 1 එකේ තිබ්බට ගාන දෙනවා දැන් මෙතන අපිට කියනවා හිතලා හිතන්න කියලා මෙන්න තොරතුරු නෑ කියලා. ඒතර මෙහෙම තමයි ගාන එන්නේ. මුලින්ම තියෙනවා අපිට මේක අඳුන ගන්න අවස්ථාව දෙනවා මේක ප්‍රින්සිපල් මාකට් එකේ තියෙන එකක් කියලා. හැබැයි පස්සේ ළමයා අවබෝධයක් තියනවාද කියලා බලන්න බෑ මොස්ට් ඇඩ්වාන්ටේජ් මාකට් එක ගැන. ඒක ගැන බලන්න අපිට වෙනම ප්‍රශ්නයක් දෙනවා මේකේ තොරතුරු නෑ. ඉන්නේ මේ කෑල්ල නෑ කියලා හිතාගෙන අපිට මාකට් එකේ වැලියු එක හොයන්න කියලා. ෆෙයාර් වැලියු එක හොයන්න කියලා. දැන් ඒ කියන්නේ ප්‍රින්සිපල් මාකට් එක නෑ. ප්‍රින්සිපල් මාකට් එක නෑ කියන්නේ අපි මොකද කරන්න ඕන? මොස්ට් ඇඩ්වාන්ටේජ් මාකට් එක යන්න ඕන. මේක ආකාරයි most advantage market එකට යනවා. ඒතර most advantage market එක ගන්නකො highest gain එකකින් හොයන්න ඕන. highest gain එක මිල අඩු කිරීම transaction cost transport cost. අපි ගත්තොත් මෙතන දෙකේම එතකොට බලන්න ඕන මේ දෙකෙන් වැඩිම ප්‍රතිලාභයක් තියෙන උගද highest gain එක උගද. මිලෙන් අඩු කරා transport cost transaction cost. ඒතකොට එනවා කියද 21000යි. මේකෙත් බලුවා මිලෙන් අඩු කරා transport cost transaction. ඒතර එනවා 22000යි. මේ price එක 22000යි. මේ අපේ කෙලින්ම උත්තරේ දීලා තියෙනවා ඒකේ. වගුවේ. එතකොට දැන් මේ දෙකෙන් වැඩිම ගේන්නේ තියෙන මොකේද? 22000. මාකට් 2 එකේ. අපි හොයාගත්තේ ඒතකොට ආයතනයේ හොඳම ප්‍රතිලාභ තියෙන්නේ මාකට් 2 එකේ. එතකොට අපි මොකද කරන්නේ? මාකට් 2 එකට ෆෙයාර් වැලියු එක හොයන්න ඕනේ. ඒකට මාකට් 2 එකට ෆෙයාර් වැලියු එක හෙව්වොත් කොහමද? ෆෙයාර් වැලියු එක හොයන්න කොහමද? ෆෙයාර් වැලියු එක ගන්න මිලෙන් අඩු කරනවා ට්‍රාන්ස්පෝර්ට් කොස්ට් එක. ට්‍රාන්ස්පෝර්ට් කොස්ට් එක. එතන මිල ගියේද 25000යි. 25000යි. ට්‍රාන්ස්පෝර්ට් කොස්ට් එක 1000යි. ඒක අඩු කරා 24000යි. එතන මේක තමයි most advantage market එකට අනුව වැඩිම ප්‍රතිලාභ තියෙන වෙළඳ පොළට අනුව ෂෙයා වැලියු එක වෙන්නේ. එතකොට මේකේ උත්තරේ පල්ලෙහා දීලා තියෙනවා. පොඩ්ඩයි ඒක බලා ගන්න ලියන විදිය. ඒගොල්ලෝ පැහැදිලි කරලා තියෙනවා අර මං කියපු ස්ටෙප්ස් වලටම ඒක බලා ගන්න. ඊට පස්සේ තව ගානක් දීලා තියෙනවා. බලමු. Delta PLC is diversified business of a division which sells agricultural tractors. Tractors තමයි කියන්නේ. It's considering selling the agricultural division and wishes to measure the fair value of those inventory of tractors. මතකද අය fair value ගන්න ඕනේ inventory of tractors. හොඳට බලන්න මුලින්ම මේක අපෙන් අහලා තියෙන්නේ වත්කම සම්බන්ධයෙන් වත්කම කීපයක් සම්බන්ධයෙන් ට්‍රැක්ටර් තොගේ ගැන මුළු තොගේ ගැන මුළු සමස්ත තොගේ ගැනම අපි ඒකට අගය කරන්න ඕනේ. අන්තිම උත්තරය දෙන්න ඕනේ සමස්ත තොගේ. එකක ෆෙයාර් වැලියු එක හොයලා අපි ඊට පස්සේ සමස්ත තොගේ වටිනාකම වැඩි කරලා මුළු ටෝටල් එක තමයි මෙතන පෙන්නන්න ඕනේ. ඒක වෙන්නේ මෙන්න මේක. The four market currently exists for the tractors. Delta has transacted regularly in all four markets. එතන දීලා තියෙනවා Delta has transacted regularly in all four markets. ඒ කියන්නේ Delta කියන ආයතනය නා ඒ මාකට් එකත් එක්ක හැමදාම ගනුදෙනු කරන්න පුළුවන්. ඒගොල්ලෝ හැමදාමයි ගනුදෙනු කරනවා. ඒ කියන්නේ access එක අපිට තියෙනවා. හොඳට මාදේ කියන access තියෙනවා. අපි access තියෙනවා තොරතුරු තියෙනවා. access එක තියෙනවා. ඒ කියන්නේ තොරතුරු තියෙනවා. ඔයාලා තොරතුරු දීලා තියෙනවානේ කීයක් විකුණනවාද මිල කීයද කියලා දෙක access එක තියෙනවා තොරතුරු තියෙනවා. ඒ කියන්නේ principal market එක මේකට අනිවාර්යෙන් තියෙනවා. principal market එක මේකේ තියෙන්නම ඕනේ. අපෙන් අහනවා find the fair value of 200 new vehicles. Find the fair value of 200 new vehicles. මගේ එකක නෙමෙයි අහන්නේ කීයද 200ම. 200ම total එක අහන්නේ අපි. අපි මුලින්ම එකක හොයලා ඊට පස්සේ ඒක 200ම වැඩි කරලා total එක හොයන්න ඕන උත්තරේ. එක විතරක් උත්තරේ හොයලා නැවතුනොත් ලකුණු අඩුවෙන් හම්බෙයි. එතකොට අපෙන් අහනවා මේගොල්ලන්ට ඇඩ්වයිස් කරන්න කියලා මොකද මේක fair value එක කරන්න කියලා. ඒ කියන්නේ delta visual ඊළඟ යට කැලක් තියෙනවද? delta visuals to value the tractors at 1,485,250 per tractor. එතන ට්‍රැක්ටර් එකක් මිලියන 1,485,250කට
අලෙවි කරන්න එක ට්‍රැක්ටර් එකක් අලෙවි කරන්න ඒගොල්ලෝ හිතන් ඉන්නවා. අපෙන් අහනවා මේ කරලා තියෙන කාර්යය. එතකොට අපි බලන්න ඕනේ මේක හරිද වැරදිද කියලා. ඊට අපි උත්තරේ ලියනකොට කියන්න ඕන මුලින්ම බලන්න ඕනේ ප්‍රින්සිපල් මාකට් එක කියන්නේ මොකද්ද. ඊට පස්සේ ලියන්න ඕන මුලින්ම ටෝටල් වොලියුම් එක වැඩි මොකේද? ටෝටල් වොලියුම් සේල්ස් ප්‍රයිස් එක දීලා දෙනවා අපිට මෙතන ප්‍රයිස් එක ට්‍රැක්ටර් එකේ මිල. ඒතර ටෝටල් වොලියුම් එක කීයද කියලා දීලා තියෙනවා ට්‍රැක්ටර්ස් වල. ඒ කියන්නේ කොච්චර ප්‍රමාණයක් අලෙවි වෙනවද කියලා ඒ තැන් වලදී ඊට ට්‍රාන්සැක්ෂන් කොස්ට් දීලා දෙනවා ට්‍රාන්ස්පෝර්ට් කොස්ට් එක දීලා දෙනවා. අපි බලනවා ප්‍රින්සිපල් මාකට් එක මේකට අනුව නම් කීයද 6000යි. මෙතන මේ ලක්ෂ 6ක් තියෙනවා. ලක්ෂ 6ක් කියන්නේ ප්‍රින්සිපල් මාකට් එක නොදර්න් මාකට් එක. නොදර්න් මාකට් එක. එතකොට අපි ඒක තමයි අපි මුලින්ම කියන්න ඕනේ. ප්‍රින්සිපල් මාකට් එක නොදර්න් මාකට් එක මොකද හයස් වොලියුම් එකක් තියෙන මේක. ඊට පස්සේ අපි ගන්නවා අපි ඒගොල්ලෝනේ කියනවා. එතකොට ෆෙයා වැලියු එක ගන්නේ කොහොමද? ෆෙයා වැලියු එක සමානයි මිලෙන් අඩු කරනවා ට්‍රාන්ස්පෝර්ට් කොස්ට් එක. එතකොට මිලියන 1.450ක් 50න් අඩු කරනවා 3200ක්. මිලියන 1.450න් අඩු කරනවා 3200ක්. එතන ලක්ෂ 14050න් අඩු කරනවා 3200ක්. එතකොට එනේ අගේ තමයි අපි වැලියු එක විදියට ගන්න ඕනේ. ෆෙයා වැලියු එක ට්‍රැක්ටර් එක ෆෙයා වැලියු එක විදියට එහෙම ගන්න. ඊට පස්සේ ට්‍රැක්ටර් වල අගේ 200න් වැඩි කරලා හොයනවා ටෝටල් එක. හැබැයි එහෙම කියලා විතරක් හරියන්නේ නැහැ. මොකද මේකේ අපි අපෙන් අහන්නේ මෙච්චරක් මෙතනින් නවතින්න දෙන්නේ එක්සෑම් එකේදී කොහොමද? අපෙන් අනිවාර්යෙන් ෆෙයා වැලියු එක සම්බන්ධයෙන් ප්‍රශ්නයක් එනවා නම් ප්‍රින්සිපල් මාකට් එක මොස් ඇඩ්වාන්ටේජ් මාකට් එක දෙකම ගැන ඔතන මේක අපිට දීලා තියෙන ඇඩ්වයිස් කරන්න. ඒතර මේක ඇඩ්වයිස් කරන්න කියලා හරියන්නේ නැහැ. මේගොල්ලෝ අනිවාර්යෙන් මෙතන දැන් මේගොල්ලොන්ට මේ වුණ උත්තරේ මෙතන එන්නේ කීයද බලන්න මිලියන 1යි ලක්ෂ 14.50000න් ට්‍රාන්ස්පෝර්ට් කොස්ට් එක අඩු කරාම ගියේ 3200ක් ලක්ෂ 14,48,800ක් වගේ ඉන්නේ 48,700. ඒතර මේගොල්ලෝ ඒකට තමයි වැලියු වෙන්නේ. ඒතර මේගොල්ලෝ වැලියු කරලා තියෙන ලක්ෂ 14,45,250කට. ඒ කියන්නේ මේගොල්ලෝ ප්‍රින්සිපල් මාකට් එක නෙමෙයි අරන් තියෙන්නේ. ඒතකොට මේගොල්ලෝ අරන් තියෙන්නේ ඇඩ් මොස් ඇඩ්වාන්ටේජ් මාකට් එක. හරි වෙන මාකට් එකක් හරි වෙන්නේ. අපිට ඇඩ්වයිස් කරන්න දීලා තියෙන්නේ. ඒතකොට අපි බලන්න ඕනේ මේ මේගොල්ලෝ මේක වැරදිද හරි. අපි කියන්නේ ප්‍රින්සිපල් මාකට් එකට අනුව මේක. ඒතකොට මේක තමයි හරි විදිය වෙන්නේ. හැබැයි ප්‍රින්සිපල් මාකට් එක ගැන තොරතුරු නැතුව එහෙම ප්‍රශ්නයක් වුණා නම් මොස් ඇඩ්වාන්ටේජ් මාකට් එකට යනවා. මොස් ඇඩ්වාන්ටේජ් මාකට් එකේ ඊයවස් මේ නොදර්න් ඊස්ටර්න් වෙස්ටර්න් සදර්න් කියන වල ගේන් එක බලන්න ඕනද? ගේන් එක බලන්නේ මිලෙන් අඩු කරන ප්‍රවාහන පිරිවැය අඩු කරනවා කනුදින පිටව ට්‍රාන්ස්පෝර්ට් කොස්ට් එකයි ට්‍රාන්සැක්ෂන් කොස්ට් එක අඩු කරලා ඒ විදිහට පෙන්නලා ඊට පස්සේ අපි ඒකකින් හයිස් ගේන් එක තියෙන්නේ මොකේද කියලා හොයලා බලන්න. මේකට ගානට අනුව නම් පොඩ්ඩක් හදලා බලන්න ඕගොල්ලෝ හයිස් ගේන් එක ඉන්නේ ඊස්ටර්න් එකේ. ඊස්ටර්න් එකේදී මම අර කියපු ස්ටෙප් follow කරලා හදලා බලන්න. ඊස්ටර්න් එකේදී තමයි හයිස් ගේන් එක ඉන්නේ. ඒකට ඒගොල්ලෝ මොස් ඇඩ්වාන්ටේජ් මාකට් එක විදිහට ඊස්ටර්න් එක තමයි ගන්න ඕනේ. ඊට පස්සේ ඊස්ටර්න් එකේ වැලියු එක මිලියන 14,80,000ක්. එතකොට මිලියන ලක්ෂ 14,80,000ක්. එතකොට ඒකෙන් ට්‍රාන්ස්පෝර්ට් කොස්ට් එක විතරක් අඩු කරලා එන උත්තරේ අරගෙන ඒක 200ෙන් වැඩි කරලා තමයි ටෝටල් එක ගන්නවා. හරි ඒක කියන්න ඕනේ අපි ප්‍රින්සිපල් මාකට් එක නැත්තම් මොස් ඇඩ්වාන්ටේජ් මාකට් එක අරගන්නවා. ඒක මොස් ඇඩ්වාන්ටේජ් මාකට් එක ගන්නවා නම් මේක තමයි වැඩි එක. හැබැයි ප්‍රින්සිපල් මාකට් එක තියෙනවා මේ මාකට් මේ ගානට අනුව. එතකොට ප්‍රින්සිපල් මාකට් එකේ උත්තරේ තමයි මේගොල්ලෝ ගන්න ඕනේ කියලා. ඒතර මම ගාන ඉක්මනට පැහැදිලි කරා. අපි ගානින් කාණ්ඩයක් කරා. ඒකයි මම පැහැදිලි කිරීමෙන්ද මේ විදිහට බලන්න උත්තරේ දීලා තියෙනවා. මම අර කියපු ස්ටෙප් ටික follow කරන්න. ඒ ටික තමයි